අද අපි කතා කරන්න උත්සාහ කරන්නේ අද අපි පොඩක් තේරුම් ගන්න උත්සාහ කරන්නේ අද අපි පොඩි වෙන මානයකින් අල්ලගන්න උත්සාහ කරන්නේ කලීල් ජිබ්‍රාන් කියන ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම ලේඛකයාගේ කවියාගේ එක්තරා කවියක්. කලීල් ජිබ්‍රාන් කියන කවියා ලෙබනනේ ඉපදෙන්නේ. ඔහුගේ පවුල් පසුබිමත් ලෙබනීනියානු ඒ සංස්කෘතික පසුබිමත් ඔහුව එක්තරා ආධ්‍යාත්මික පැත්තකට යොමු කරන බවක් ඔහුගේ කවිය ඇතුලේ පේන්න තියෙනවා. ඔහුගේ සුවිශේෂතාවය තමයි ඔහු ලෙබනනේ ඉපදිලා ඔහුගේ ලේඛන කටයුතු වල යෙදෙන්නේ ඇමරිකාවේ ඉඳන්. ඒ කියන්නේ දෙකක් අන්ත දෙකක එක තැනක ඉපදිලා එක ප්‍රදේශයක ලෝකේ එක පැත්තක ඉපදිලා ලෝකේ තව පැත්තක ඉඳන් එක ඥානය සම්ප්‍රදායක ඉඳන් ලෝකේ තව ඥාන සම්ප්‍රදායක් ඇතුළට ගිහින් ඇමරිකාවේ ඉඳන් ඔහුගේ ලේඛන කටයුතු වල නියැලිච්ච කෙනෙක් තමයි කලීල් ජිබ්‍රාන් කියන මේ සුවිශේෂ කවියා. ඔහු ඇත්තටම කවියෙක්ටත් වඩා ඔහු දාර්ශනිකයෙක් වගේ. ඔහුගේ රචනා අමුතුයි. ඔහුගේ රචනා වෙනස්. ඔහුගේ රචනා වල නිමිත්ත, ඔහුගේ රචනාවල අරමුණ, ඔහුගේ රචනාවල ආකෘතිය, ඔහුගේ රචනා සහ විශේෂයෙන් ඔහුගේ චිත්‍රවල ස්වරූපය පොඩි ප්‍රඥා මූලික ගතියක් අපිට පේනවා ඔහුගේ නිර්මාණ කියවද්දී. අපි ලෝක සාහිත්‍යයේ බලපුවම රූමි වගේ වෙනස් මානයක ප්‍රඥා ගවේෂණ වෙන මානයක ඉඳගෙන ඔහුගේ ලේඛන කටයුතු වල නියැලිච්ච කෙනෙක් විදිහට තමයි අපිට කලීල් ජිබ්‍රාන්ව අඳුර ගන්න පුළුවන් වෙන්නේ. ඔහු හුදෙක් කවියෙක් කලාකාරයෙකුට වඩා ඔහු දාර්ශනිකයෙකුටත් වඩා මුනිවරයෙක්ගේ ස්වභාවයක් සත්‍ය අවබෝධ කරගත්තු මුනිවරයෙක්ගේ ස්වභාවයක් ඔහුගේ රචනා තුලින් අපිට හම්බෙන ඔහු තුල අපිට හොයාගන්න පුළුවන්. ඒ කවියාගේ කවියක් කලීල් ජිබ්‍රාන් කියන මේ ශ්‍රේෂ්ඨ කවියාගේ කවියක් ඔහුගේ කාව්‍ය ග්‍රන්ථ කීපයක් මම පහුගිය කාලේ පරිවර්තනය කරන්න උත්සාහ කරමින් හිටියා. මා සඳහා මට ඒවා කියව ගැනීම සහ ඔහුගේ ලේඛන කලාව ඔස්සේ කොහෙටද ගියේ කියන කාරණාව නිකන් හොයාගන්න මා විසින් කරන ලද පරිවර්තන කීපයක් ඇතුළේදී මට හම්බෙච්ච ඔහුගේ එක සුවිශේෂ කවියක් තමයි අද අපි පොඩ්ඩක් කතා කරන්න උත්සාහ කරන්නේ. ඒ කවියේ විශේෂතාවය වෙන්නේ කවිය ලෝක ඉතිහාසය පුරාවට, මානව ඉතිහාසය පුරාවට මේ දෙවියන් කියන සංකල්පය, මේ දෙවියන් කියන කාරණාව, දෙවියන් කියන ඥානය, දෙවියන් කියන ප්‍රඥාව මානව ඉතිහාසය තුළ මානව වර්ගයා දාර්ශනිකව තේරුම් ගන්න කරපු උත්සාහේ ඒක නිකන් පුරාවෘත්තය වගේ මේ කවියට සංක්ෂිප්ත වෙලා තියෙනවා. මේ කවිය මුළු දෙවියන් සොයා ගිය මානව ඉතිහාසයේම එක්තරා විදිහට සංක්ෂිප්ත ආකෘතිය තුල අසංක්ෂිප්ත මුළු ඉතිහාසයම ලියවිච්ච එක්තරා කවියක් තමයි අද අපි මාතෘකා කරගන්න උත්සාහ කරන්නේ. ඒ කවිය ඔහු නම් කරන්නේ දෙවියන් කියලා. දෙවියන් පිළිබඳව මානව වර්ගයා අවුරුදු දහස් ගාණක් තිස්සේ දෙවියන් හොයාගන්න ගත්ත උත්සාහයේ පුරාවෘත්තය තමයි මේ කවියේ තියෙනවා කියලා මට දැනෙන්නේ. ඉතින් මම කැමතියි අදහස ඔබ සමග බෙදා ගන්න. මොකද ඒක නිකන් ඉතිහාස පොතක් කියවනවා වගේ. ඒක නිකන් මේ පරිණාමනේ, මේ දෙවියන් කියන සංකල්පේ පරිණාමනේ ඉතිහාස කතාව සංක්ෂිප්තව සහ අසංක්ෂිප්තව මේ කවියට ගැබ් වෙලා තියෙන නිසා අපි හිතුවා මේ කවිය ගැන අපි කතා කරන එක වටිනවා කියලා. කවි පටන් ගන්නෙ මෙහෙමයි. යුගයෙන් යුගය ඈත අතීතයේ මුමුණන්නට යන්තමින් මාමුවට වදන්ලත් අවදියේ නැගුණු මම ශුද්ධ වූ කඳු මුදුනට දෙවියන් ඇමතීමි. මේ කවි පටන් ගන්නෙ මේ ඉතිහාස කතාවේ මුල. ඉතිහාස කතාවේ මුල ඔහු කියන යුගයෙන් යුගය ඈත අතීතයේ මුමුණන්නට මාමුවට යන්තමින් වදන්ලත් අවදියේ
වචනය භාෂාව කියන එක පටන්ගත්ත මුල්ම තැන. භාෂාවකින් මිනිහා හිතන්ඩ මානවයා හිතන්ඩ පටන්ගත්ත මුල්ම තැන. ශුද්ධ වූ කඳු මුදුනට නැගුණු මම මගේ දෙවියන් ඇමතීමි කියලා තමයි ඔහු කවිය පටන් ගන්නේ. මා මුවට යන්තමින් වදන්ලත් අවදී. ඔහු කියන්නේ මුමුණන්නට යන්තමින් මා මුවට වදන්ලත් අවදී කියලා. මේ වචනය භාෂාව පටන් ගත්ත තැන තමයි මුළු සભ્યත්වයේ මුළු සංස්කෘතියේම ඇරඹුම. කල්චර්ඩ් මානවය හැදෙන්න පටන් ගන්නෙම භාෂාව කියන එක පටන් ගත්තා. භාෂාව පටන් ගත්ත මුල්ම තැන සුද්ධ වූ කඳු මුදුනට නගින මේ මානවයා ඔහු කියන්නේ ඔහු දෙවියන් ඇමතුවා. කොහොමද ඇමතුවේ? ස්වාමිනී මා ඔබගේ වහලා වෙමි. සැඟවුණු කැමැත්ත ඔබ තුල වනු ඇත නීතිය මා දමන. අවනත වන්නෙමි මම ඔබට සදාකාලයේ තෙක්ම කියලා තමයි ඔහු කියන්නේ. භාෂාවක් සංස්කෘතියක් පටන් ගත්ත මුල් අවදියේම මානවයා දෙවියන් ඇමතුවේ මෙන්න මෙහෙමයි. කොහොමද? දෙවියන් කියන්නේ ස්වාමියා. මම වහලෙක්. මානවයා කියන්න පටන් ගන්නවා සැඟවුණු කැමැත්ත ඔබ තුල මංවත් දන්නේ නැති. මට අවබෝධ නැති. මන් දන්නේ නැති. අභිරහස්මය ඔබ තුල සැඟවිච්ච කැමැත්ත සහ නීතිය මාව দমনය කරනවා. එහිඳ මං ඔබට අවනත වෙනවා සදාකාලයේ තෙක්ම කියලා තමයි දෙවියන් ගැන තේරුම් අරගෙන දෙවියන් යදින්න මුල් මානවයා සංස්කෘතියේ ආරම්භයේ හිටිය ශිෂ්ටාචාරයේ ආරම්භයේ හිටිය මානවයා දෙවියන් ආමන්ත්‍රණය කරන්න පටන්. ඒකට මොකද උනේ කියලා ඔහු කියනවා ඊට පස්සේ. නමුත් කිසිදු පිළිතුරක් නොදුන්නේහිය දෙවියන්. දෙවියන් කිසිම උත්තරයක් දුන්නේ නැහැ ඒකට. සේ මහා කුණාටුවක් නික්ම ගියා පමණි. සුද්ධ කඳු මුදුනේ දෙවියන් හිටියා. ඔහුට වචනයකින්වත් ආමන්ත්‍රණය කරන්නේ නැතුව කවියා කියන දෙවියන් වහලා මම ඔබ ස්වාමියා කියන දර්ශනය. වහලා මම වහලෙක්. ඔබ ස්වාමියා කියන කාරණාව මූලික පදනම මූලික කරගෙන දෙවියන් ඇමතුව මිනිස්සුන්ට දෙවියන් හම්බුන්නේ නැහැ කියලා ඔහු පළවෙනි පරිච්ඡේදයේ ඔහුගේ කවිය කියනවා. ඊට පස්සේ ආය වෙන චැප්ටර් එකක් ඔහුගේ කවිය ඇතුලේ ඕපන් කරනවා. වෙන පරිච්ඡේදයක් ඔහුගේ කවිය ඇතුලේ වෙන ස්තරයක් ඔහුගේ කවිය ඇතුලේ ඔහු විවර කරගන්නවා. ඔහු කියන්නේ මෙන්න මෙහෙමයි. පසුව ඉන් වසර දහසකට නැගුණෙමි මම නැවත සුද්ධ වූ කඳු මුදුනට. අරහෙම අමතලා දෙවියන් මට කිසිම පිළිතුරක් නොදී ගියයින් පස්සේ අවුරුදු 1000කට පස්සේ මේ 1000 කියන්නේ සංකේතාත්මක ප්‍රකාශයක්. අවුරුදු 1000කට පස්සේ මහා කාලයකට පස්සේ අර ආකල්පයේ දෙවියන් කියන්නේ ස්වාමියා මම බහලා කියන ආකල්පයේ අවුරුදු 1000ක් 2000ක් 3000 කල්ප කාලාන්තරයක් ගෙවුනයින් පස්සේ ආයේ මේ මිනිහා නගිනවා සුද්ධ වූ කඳු මුදුනට දෙවියන්ට කතා කරන්න. ඒ පාර ඔහු කතා කරන ආකෘතිය, ඔහු කතා කරන විදිහ, ඔහු කතා කරන කාරණාව පාලනය කරන දාර්ශනික පසුබිම වෙනස්. ඊළඟ මානව ඉතිහාසයේ ඊළඟ ස්ටෙප් එකේදී කොහොමද මිනිසා දෙවියන් තේරුම් ගන්න උත්සාහ කරේ කියලා ඔහුගේ ඊළඟ පරිච්ඡේදය ඔහු කියනවා. ඊට පස්සේ මම දෙවියන් අමතලා තියෙන්නේ මෙහෙමයි. අහෝ මැවුම් කරුවානනි. වන්නෙමි මම ඔබගේ මැවිල්ල. නිමවා ඇත ඔබ මා මැටි පිඬකින් ඔබ අත රැඳි. නතු වෙමි මම ඔබට මුළුමනින් සදාටම. ඉස්සල්ලා කිව්වා ඔබ ස්වාමියා මම වහලා කියලා. දැන් මේ ඊළඟ ජෙනරේෂන් එක ඊළඟ දාර්ශනික ස්තරයේදී මිනිසා ඔහුගේ දියුණුවත් එක්ක ඔහු දෙවියන් අමතන්න පටන් ගන්නවා, දෙවියන්ව තේරුම් ගන්න පටන් ගන්නවා. එයා මැවුම්කාරයා, මම මැවිල්ල. එතකොට මං දෙවියන් නැතේ මැටි පිඬක්. එයාගේ කැමැත්තට, එයාගේ අභිමතයට තමයි මං යටත් වෙන්නේ. ඉස්සෙල්ලා පරිච්ඡේදයේදී මම වහලා ඔබ ස්වාමියා. දෙවියෝ ඒකට උත්තරයක් දුන්නේ නැති නිසා ඔහු ආයේ දෙවියන් හොයලා අවුරුදු 1000 ගානකට පස්සේ ආයේ ඔහු දෙවියන් ආමන්ත්‍රණය කරන ඒ පාර ඔහු කියන්නේ මම ඔබ මැවුම්කාරයා, මම මැවිල්ල. මොකද වෙන්නේ බලන්න.
නොලද්දෙමි කිසිදු පිළිතුරක් දෙවියන්ගෙන් එවරද. ඒ පාරත් දෙවියන්ගෙන් කිසිම උත්තරයක් ඒකට හම්බෙන්නේ නැහැ. ලිහිණින් දහසක් පියෑඹූ කලකසේ එතුමන් නික්ම ගියා පමණි. ඒක මේ මනුස්සයා දෙවියන් සුද්ධ වූ කඳු මුදුනේ දෙවියන් හම්බෙලා දෙවියන් එතන ඉඳලා. හැබැයි ඔහුගේ ආමන්ත්‍රණයේ තියෙන ප්‍රශ්නයකට දෙවියන් ගියා කොහොමද? ලිහිණින් දහස් ගාණක් පියෑඹූ කලකසේ දෙවියන් ගියා කියලා. ඊළඟට ඔහු ඊළඟ චැප්ටර් එක පටන් ගන්නවා. ආයෙත් ඉනිදු වසර දහස් ගානකට පසුව නැගුණෙමි මම නැවත ශුද්ධ වූ කඳු මුදුන වෙත. මේ ඊළඟ චැප්ටර් එක මේ 3 වෙනි පරිච්ඡේදය මානව ඉතිහාසයේ මානව ශිෂ්ටාචාරයේ තව තවත් දියුණුවට යමින් භෞතිකමය දියුණුවට යමින් අර කාරණා අර පරිච්ඡේද දෙකම අර කාල පරාසයන් දෙකම අර දාර්ශනික ප්‍රවාහයන් දෙක තුලදීම දෙවියන් හම්බෙච්ච නැති මිනිසා ඊළඟට ආයෙ දෙවියන් ගවේෂණය කරන්න පටන් ගන්නවා. ඔහුගේ 3 වෙනි ස්තරයට ඉහින් ඔහු කියන්නේ ආයෙ කඳු මුදුනට අවුරුදු 10 ගණනකට පස්සේ නැගලා ඔහු කියන්න පටන් ගන්නවා. ඔහුගේ ප්‍රකාශය පළවෙනි එක ඔබ ස්වාමියා මම වහලා ඒක දෙයියෝ ඒකට උත්තරයක් දුන්නේ නැහැ. ඊළඟට ඔහු හොයාගන්නවා ඔබ මැවුම් කාර්යයා මම මැවිල්ල ඒකටත් දෙයියන්ගෙන් උත්තරයක් හම්බෙන්නේ නැහැ. මේ කඳු මුදුන නගින මිනිහට දෙයියෝ එතනත් හම්බෙන්නේ නැහැ. ඊළඟ ඒ නිසා ඔහු 3 වෙනි ස්තරයට එනවා මානව ඉතිහාසය. ඊළඟ 3 වෙනි ස්තරයේදී දෙවියන් අඳුර ගන්නවා වෙන විදියකට. කොහොමද? ඔහුගේ ආමන්ත්‍රණය දැන් වෙනස්. ඔහු කියනවා පියාණනි වෙමිය මම ඔබ පුතණුවන් හේතුවෙන් ඔබ සානුකම්පාව හා ආදරය ලබා ඇත මා ජීවයේ. එසේ ආදරයෙන්ද ඔබ වෙත බැඳුණු වන්දනාමානයෙන්ද අතොරක් නොවූ ලබන්නෙමි මම උරුමය ඔබගේ ස්වර්ගීය රාජධානියේ. 3 වෙනි ස්තරය, 3 වෙනි ස්ටෙප් එක, 3 වෙනි විදිහ, 3 වෙනි ක්‍රමය වූ දෙවියන් අවබෝධ කරගන්න උත්සාහ කරන විදිහ තමයි ඔබ පියාණන් මම් පුතණුවන්. ඔබගේ ආදරය සහ අනුකම්පාව මාව බලා ගන්නවා. මං ඔබට වන්දනා කර කර ඉන්න ඔබ තාත්තා කෙනෙක් කියලා හිතාගෙන. එතකොට මොකද වෙන්නේ? නොදී කිසිදු පිළිතුරක් දෙවියන් එවරද ඈත කඳු මුදුන් අතර දැවටෙන මීදුම් වලාවක්සේ නික්ම ගියා පමණි. එවරේ මේ කවිය දෙවියන් මේ ස්ථාන තුනේදීම මේ දාර්ශනික පදනන් තුනේදීම ඒ ආමන්ත්‍රණ තුනේදීම දෙවියන් මෙතනින් නික්ම ගිය ආකාරය ඔහු නාට්‍යානුරූපීව පෙන්වනවා. සංකල්ප රූපමවමින් පෙන්වනවා. ඔහු කියනවා පළවෙනි පාර දෙවියන් නික්ම යන්නේ මහා කුණාටුවක්සේ. ඒ කියන්නේ ඔබ ස්වාමියා මම වහලා කියපු ගමන් දෙවියන් නික්ම යන්නේ මහා කුණාටුවක් වගේ. ඒක කොහොමත්ම දෙවියන්ට අනුගත වෙන්නේ නැහැ ඒ සිතවිල්ල. ඒ දෙවියන් මහා කුණාටුවක්සේ සියල්ල කඩා බිඳ දමමින් නික්ම යනවා. දෙවනි වර යන්නේ ලිහිණින් දහසක් පියෑඹූ කලකසේ. ඒක ටිකක් අඩු වෙලා මහා කුණාටුවකට වඩා අඩු විදිහකට මහා කුණාටුවකට වඩා අඩු මානයකින් අඩු වේගයකින් අඩු ඝනකමකින් තමයි එවල දෙවියන් නික්ම යන්නේ. 3 වෙනි වාරයේ ඔහු අමද මම ඔබ තාත්තා මම පුතා ඔබගේ කැමැත්ත තමයි ඔබට මම අවනත වුණොත් තමයි මට දෙවියන් හමුවන්නේ කියන දාර්ශනික අර්ථයෙන් දාර්ශනික තේරුම් ගැනීමෙන් දෙවියන් ආමන්ත්‍රණය කරපුවම ආයෙ දෙවියන් 3 වෙනි වර නික්ම යන්නේ වෙන විදියකට. ඔහු කොහොමද යන්නේ? මීදුම් වලාවක්සේ නික්ම ගියා පමණි. මේ කවිය දෙවියන් අරාමන්ත්‍රණ 3 ඇතුළෙම නික්ම ගිය ආකාරය ලෙවල්ස් 3ක මේ කවිය ඇතුළේ පහදනවා. ඒ නික්ම ගිය ප්‍රමාණයේ නික්ම ගිය ස්වරූපයේ බරපතලකම එන්න දැන් මේ කවිය ඇතුළේ අපිට පේනවා සැහැල්ලුවට පත් වෙමින් ඝනකම අඩු වෙමින් භයානකකම අඩු වෙමින් හරි පැත්තට යනවා වගේ මේක. ඒක මම කිව්වේ මේක පුරාවෘත්තයක් වගේ. මේක දෙවියන් පිළිබඳ නෝෂන් එක, දෙවියන් පිළිබඳ ආකල්ප, දෙවියන් පිළිබඳ ප්‍රඥාව මානව වර්ගය තුළ කොහොමද පරිණාමය වෙමින් දියුණුනේ කියන එක. එන්න දැන් දෙවියන් ටික ටික සොෆ්ට් විදිහට තමයි වෙන්නේ. හැබැයි තාම මේ මානවයට දෙවියන් හම්බුන්නේ නැහැ. එයා ඒ පාරක් ගියා. ඊට පස්සේ මොකද? ආයෙ අවුරුදු 1000 ගාණක් යනවා. ඉක්ම ගිය කල කාලය තවත් වසර 1000ක් නැගුණෙමි මම නැවත සුද්ධ වූ කඳු මුදුනට.
මේ මිනිහා අවුරුදු ගානකට පස්සේ 4 වෙනි වතාවටත් ආයේ කන්දට නගිනවා. අර 3 පාරම එයාට හම්බෙන්නේ එයාට ඒ ෆීල් එකක් යන්තම් දැනිලා ගියා විතරයි. දෙයියෝ ගියා විතරයි. හම්බුන්නේ දෙවියන් එයාට ආමන්ත්‍රණය කරන. එයාට දෙවියන් එක්ක ලින්ක් එක ගහගන්න බැරි වුණා. ඒ කියන්නේ මේ ස්ටෙප්ස් 3ම මේ මූලින් අපි කතා කරපු ඔබ ස්වාමියා මං වහලා කියන දාර්ශනික පදනම දෙවියෝ ප්‍රතික්ෂේප කරනවා. ඒක ඇතුලේ මානවයට දෙවියන් හම්බෙන්නේ නැතු වෙනවා. මොකද ඒ හිතන විදිහේ අවුල ඔබ ස්වාමියා මං වහලා ඒක අවුල්. ඒහිද දෙවියන් හම්බෙන්නේ නැහැ කියලා තමයි කවිය කියන්නේ. ඊළඟ පාර ඔබ මැවුම්කාරයා මං මැවිල්ල ඒත් දෙවියෝ හම්බෙන්නේ නැහැ. ඒකෙත් මොකක්කෝ අවුලක් තියෙනවා කියලා මේ මානවයට තේරෙයි ප්‍රඥා ගවේෂී මානවයන්ට තේරෙන්න පටන් ගන්නවා. දෙවියන් අපි දෙවියන් අල්ලගන්නේ අපේ මානයෙන් වෙන තාක්කල් අපිට දෙවියන් හම්බෙන්නේ නැති කතාව මේ කවිය ඇතුලේ මේ කවියක් ගැප් කරනවා. ඊට පස්සේ පියාණන් සහ පුතා වගේ සම්බන්ධතා එන්නේ මේ සම්බන්ධෙත් ලං වෙනවා. වහලා සහ ස්වාමියාගේ සම්බන්ධය ඒක හරියන්නේ නැහැ වගේ තැනකට මානව යනවා. එහෙමනම් කවුද? යා මැවුම්කාරයා මම ඇවිල්ලා. ඒකෙත් තියෙනවා දූරාවලියක්. ඒකෙත් තියෙනවා හයරාකි එකක්. ඒකෙත් තියෙනවා දෙයියෝ වෙන කොහෙද හිටපු ලොකු එක්කෙනෙක් මං එයාට වඩා අවප්‍රමාණික ජීවියෙක්. ඒ දාර්ශනික සිතවිලි ධාරාවම දෙවියන් මුණ නොගස්සා මේ මිනිසා ආයෙත් කන්දෙන් පහළට බස්සනවා. හැබැයි 4 වෙනි වතාවට ආයෙත් මෙයා නගිනවා සුද්ධ වූ කඳු මුදුනට. එතකොට මොකද වෙන්නේ? එතකොට ආය කල්පයක් ගිහිල්ලා මේ දාර්ශනික පදනම් දෙවියන් සොයාගන්නට ගන්නා මානව උත්සාහය අවුරුදු 10 ගාණක් ගෙවිලා 4 වෙනි වතාවට යා නගින්නේ වෙනස් ප්‍රඥාවකින්. ඔහු කියනවා අමුතු කතාවක්. මේ කතාව හරි ලස්සනයි. මේ කතාව හරි වෙනස්. මේ කතාව අර ඩයිම් ඉස්සෙල්ලා කතා කරපු දාර්ශනික සිතුවිලි ධාරාවන්ට වඩා කම්ප්ලීට්ලි වෙනස් තැනක ඔහු දෙවියන් ආවා. හරි ලස්සනයි. අපි බලමු කොහොමද එයා 4 වෙනි වතාවට දෙවියන් ආමන්ත්‍රණය කරන්නේ මේ කවිය ඇතුළේ කියලා. ඔහු කියනවා මාගේ දෙවියනි අරමුණය ඔබ මගේ. පරිපූර්ණත්වය ඔබ මගේ. වන කල මා ඔබගේ ඊයේ දවස වනු ඇත ඔබ මාගේ හෙට දවස. මා පොළොව වෙත ඇදුණු ඔබගේ මුලවන කල වනු ඇත ඔබ අහසේ සුපිපි මාගේ මල. හිරුට අභිමුව අපි එක්ව වැඩෙනෙමු එකෙකුසේ. දැන් මේ කතාව අර කතා 3ටම වඩා වෙනස්. අර කතා 3ේම තිබුණු පදනමට වඩා කම්ප්ලීට්ලි සම්පූර්ණයෙන්ම වෙනස් පදනමක මේවා වර ඔහුට දෙවියන් අහුවෙන. ඔහුගේ ආමන්ත්‍රණය වෙනස්. ඔහු කොහොමද කතා කරන්නේ? මාගේ දෙවියනි අරමුණය ඔබ මගේ. දැන් අර කතා නෙමෙයි. ඔබ මගේ අරමුණ කියලා එයා පටන් ගන්න. ඔබ මගේ අරමුණ කියන්නේ ඔබ මං ඇතුලේ මං ඔබ ඇතුලේ. ඔබයි මායි සාක්ෂාත් වෙන්නේ එක ඇතුලේ එකට ඉන්නකොට වගේ ඥානයක් මානවයට පහළ වෙනවා. ඔහු කියනවා ඔබ අරමුණ මගේ. ඔබ මගේ පරිපූර්ණත්වය. ඒක මගේ පරිපූර්ණත්වය තමයි ඔබ. ඒක දෙන්නෙක් නෙමෙයි, දෙකක් නෙමෙයි. මගේ පරිපූර්ණත්වය තමයි ඔබ. එතකොට අර 3 විදිහටම හිතද්දී මේකේ තිබුණා බෙදුම් රේඛාවක්. ඒ 3 විදිහෙම තිබුණා බෙදුම් රේඛාවක්. ඔබ ස්වාමියා මම වහලා. ඔබ මැවුම්කාරයා මම මැවිල්ල. ඔබ පියා මම පුතා. හැමතිස්සෙම තිබුණා බෙදුම් රේඛාවක්. ඒ දෙවියන් අල්ලගන්න ගත්ත උත්සාහයන් 3ෙදිම. ඒ 3ම පහු කරන මානවයට අහුවෙන මේ 3ම නෙමෙයි. එහෙනම් මොකද්ද? ඔබ මගේ අරමුණ. ඔබ මං ඇතුලේ තියෙන්නේ. ඔබ මම ඇතුලේ තියෙන්නේ. අපි දෙන්න එක ලින්ක් එකක තියෙන්නේ. ඒ ප්‍රකාශනයේ අර කියන බෙදුම් රේඛාව දැන් අහෝසි වෙලා මානවයට. ඔහු ඊට පස්සේ කියන පරිපූර්ණත්වයේ ඔබ මගේ. ඔබ කියන්නේ මමම තමයි මගේ පරිපූර්ණත්වය කියලා. ඊට පස්සේ ලස්සන කතාවක් කියනවා. වන කල මා ඔබගේ ඊයේ දවස වනු ඇත ඔබ මාගේ හෙට දවස. දෙවියන් වෙන ඇන්ගල් එකකින් මිනිහා අවබෝධ කරගන්නවා කියලා මේ කවිය විශ්වාස කරනවා.
මේම සුද්ධ වෙවි යන ඥාන සම්ප්‍රදාය ඇතුලේ ඔහුට දෙවියන් වෙන ඇන්ගල් එකකින් අහුවෙනවා. ඔහු කියනවා වන කල මම ඔබගේ ඊයේ දවස ඔබ මගේ හෙට දවස. ඊයේ නැතුව හෙටක් නැහැ. මේ දෙක එක ලයින් එකේ තියෙන ඒ ප්‍රකාශනයේ දැන් බෙදුම් රේඛාවක් නැහැ. ඒ ප්‍රකාශනයේ දෙවියන් මාව බෙදන්නේ නැහැ. ඒ ප්‍රකාශනයේත් කියන්නේ මේක එකක් වගේ අදහසක්. ඊළඟට ඔහු ලස්සනම කතාවක් කියනවා. ඒක මං කියන්නේ මං හිතන්නේ මේ කවියෙක් විදිහට මේ ලේඛකයෙක් විදිහට ඔහුට හසු වුණු ආධ්‍යාත්මික ප්‍රකාශනයේම ආධ්‍යාත්මික අවබෝධයේම ප්‍රඥාවේම මේ සුවඳ පිරුණු වාක්‍ය ඛණ්ඩයක්. මං හිතන්නේ මෙහෙම එකක් මේ වගේ දෙවියන් පිළිබඳව මේ වගේ අදහසක් දෙවියන් තේරුම් ගැනීම පිළිබඳව මේ වගේ අදහසක් මේ ආධ්‍යාත්මික ගවේෂණ තුළ හම්බෙන පළවෙනි වතාව වෙන්න පුළුවන්. මේ ඔහු කියනවා මා පොළව වෙත ඇදුණු ඔබගේ මුලවන අතර වනු ඇත ඔබ අහසේ සුපිපි මගේ මල. මම මුල ඔබ මගේ සිරසේ උඩ පිපිච්ච මල. මල නෑ මුල නැතුව මුල නෑ මල නැතුව. මේ මම මුල ඔබ මල. ඒක එක ලිංග ඒකෙත් නෑ දෙවියන් මා බෙදන බෙදුම් රේඛාව. ඒකේ නෑ දෙවියන් කියන්නේ අර තුනේම තිබුණා වගේ. ඔහු ස්වාමියා කියලා හිතනකොටම මම පොඩි එකෙක් මගේ ලොකු වර්ෂන් එක තමයි දෙයියෝ කියලායි ඒ පදනමේදී ඔහු හිතන්නේ. ඔබ ස්වාමියා මම වහලා මම විසින්ම මාව පහලට දාගෙන ඔබත් මං වගේ තමයි ස්වාමියෙක්. අපේ ඇන්ගල් එකේම අපේ දෘෂ්ටි කෝණයෙන්ම තමයි අපි දෙයියෝ තේරුම් ගන්න උත්සාහ කරලා තියෙන්නේ. පළවෙනි දෙවෙනි එකේ ඔබ මැවුම්කාරයා මම මැවිල්ල. ඒත් මානව දෘෂ්ටියෙන් තේරුම් ගන්න හදලා. ඊට පස්සේ එකේ ඔබ තාත්තා මම පුතා. ඒකෙත් අර මානව මට්ටමින් මානව ඥානයෙන් මානව දැනුමෙන් ඩිවිෂන් එකක් එක්ක බෙදීමක් එක්ක බෙදුම් රේඛාවක් අපි විසින්ම තියලා දෙයියන් තේරුම් ගන්න උත්සාහ කරපු තුන් වතාවෙම දෙයියන් හම්බෙන්නේ නැහැ. හැබැයි මෙතන කියනවා මා පොළව වෙත ඇදුණු ඔබගේ මුලවන කල වනු ඇත ඔබ අහසේ සුපිපි මගේ මල. දෙක එකක්. දෙන්න එක්කෙනෙක්. දෙන්න අත්‍යන්තයෙන්ම එකට බැඳිච්ච එක්කෙනෙක්. එක්කෙනෙක් කියන එක කොච්චර ළඟද කිව්වොත් එකම එක එන්ටිටි එකක් කියලා මේ හතරවෙනි පදනමේදී මානවයාට දෙවියන් අහු වෙනවා. ඔහු කියනවා හිරුට අභිමුව අපි එක්ව වැඩෙනවා. අපි එක්වයි වැඩෙන්නේ. අපි එකට වැඩෙන්නේ. අර හරියට අපිට ඒක අහු වෙන අනිත් තැන තමයි මැවුම් කාර්යාගේ ස්වභාවය මැවිල්ල. මැවුම් කාර්ය වෙන එක්කෙනෙකුයි මැවිල්ල වෙන එකකුයි නෙමෙයි. මැවිල්ල කියන්නේ මැවුම් කාර්යමයි මැවුම් කාර්යාගේ ස්වභාවයමයි. ඒ දෙක එකක්. මැවුම් කරුවාගෙන් තොරව මැවිල්ලවත් මැවිල්ලෙන් තොරව මැවුම් කාර්යාවත් පවතින්නේ නැහැ කියන ගැඹුරු අපි තුල තියෙන දිව්‍යමය ස්වභාවයේ ප්‍රඥාව මේ මනුස්සයාට පහළ වෙලා. හතරවෙනි ස්ටෙප් එකේදී. එතකොට මොකද වෙන්නේ කියලා බලමු. එක වෙලාවක මහ කුණාටුවක්සේ දෙයියෝ ගියා. ඊළඟ වතාවේ ලිහිණින් රැලක්සේ ගියා. ඊළඟ වතාවේ මීදුම් වලාකුලක්සේ දෙයියෝ පහළව ගියා. මෙතන කොහොමද උනේ කියලා අපි බලමු. හරි ලස්සනට නාටකීයව හරි ලස්සනට කාව්‍යමය විදිහට ඊට පස්සේ මොකද උනේ කියලා කියනවා. එතකොට වෙන්නේ මෙහෙම එකක්. හඳුනාගත්තෙහිය දෙවියන් එවරම අන්න ඒ වෙලාවේ දෙයියන්ට මාව අහුණා. මට දෙයියන්ව අහුණු නිසා. අපි එකක් නිසා. මුමුණමින් මා සවනට ඉමිහිරිම වදන්වැල් තුරුලට ගත්තෙහිය මා. තුරුලට ගත්තා කියන්නේ එක්කෙනෙක් තව එක්කෙනෙක් තුරුලට ගත්තා කියන එක නෙමෙයි. මොකද මමයි එයයි එකක්. මමයි මේ දිව්‍යමය ස්වභාවයයි එකක්. එකට තුරුළු වුණා. ඊට පස්සේ කොහොමද ඒ තුරුල් කරගත්තේ? සේ මහා සයුරක් තුරුළු කොටගත් විලස කුඩා දිය කඩਿੱත්තක්. පුංචි දිය කඩਿੱත්තක් මහා සමුදුරක් තුරුළු කරගත්තා වගේ. මහා සමුදුරක් පුංචි දිය කඩਿੱත්තක් තුරුළු කරගත්තාම නිකන්
මොකද වෙන්නේ? මහා සමුදුරක් පුංචි දිය කඩਿੱත්තක් තුරුළු කරගත්තාම මොකද වෙන්නේ? ඒ පුංචි දිය කඩਿੱත්ත මුහුදම බවට පත් වෙනවා. ඒ පුංචි දිය කඩਿੱත්ත අහෝසි වෙනවා. එතනින් එහාට පුංචි දිය කඩਿੱත්ත නෑ. හැබැයි තියෙන්නේ මහා සමුදුරක්. ඒ පුංචි දිය කඩਿੱත්ත එතකොට මහා සමුදුරක් බවට පත් වෙනවා. ඒ මහා සමුදුර බවට මහා දිව්‍යමය ස්වභාවයේ බවට මානවයා පත් වෙනවාය කියන කාරණාව කවියා ලස්සනට කියනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? බැස ගොසින් එළඹි කල මා පහත නිම්නයට. සුදෝ කඳු මුදුනින් බහැලා මම පහත නිම්නයට ගියයින් පස්සේ මින්තියාවතේ තැනිතලා බිම් අතර දුටිමි මම දෙවියන් සිටින බව නෙත ගැටෙන හැමතැනම. ඊට පස්සේ මොකද වෙන්නේ? ලස්සන කාරණාවක් වෙනවා. මම දෙවියන් මා අතර මා තුල තියෙන දිව්‍යමය ස්වභාවය, මා තුල තියෙන දෙයියෝ තුල තියෙන මා අඳුරාගත්ත මානවයට කඳු මුදුනෙන් බැහැලා පහළ මිටියාවතට එනකොට මිටියාවතේ දකින හැමතැනම මේ මානවයට දෙවියන් අහුවෙනවා. ඒක තමයි කවියා කියන විදිහට මේ ප්‍රඥාවන්ත මානව ගමනේ පරිපාකය. අපි දෙවියන් හඳුනා ගැනීම බෙදුම් රේඛාවක් එක්ක කරන්න බෑ. මොකද දෙවියන් කියන්නේ ස්වාමියා මම වහලා නෙමෙයි. දෙවියන් කියන්නේ මැවුම්කරු මම මැවිල්ල නෙමෙයි. දෙවියන් කියන්නේ තාත්තා මම පුතා නෙමෙයි. ඒ දෙක අතර බෙදුම් රේඛාවක් නැහැ. ඒක මානව දෘෂ්ටියකින් තේරුම් ගන්න බෑ. දෙවියන් කියන්නේ අර කවියා ලස්සනට කියනා වගේ මම ඔබගේ මුල, ඔබ මගේ මල. එතකොට හරියට මහා සමුදුරක් පුංචි දිය කඩਿੱත්තක් තුරුළු කරගත්තා වගේ මේ මම කියලා මං හිතාගෙන හිටිය පුංචි දිය කඩਿੱත්ත ඒ අවබෝධ වෙන නිමේෂයේදීම, ඒ අවබෝධයට පත් වෙන නිමේෂයේදීම මහා සමුදුර බවට පත් වෙනවා කියලා මේ කවියා ලස්සනට කියනවා.